from expert channel එක තුලින් ඔබට අද හඳුන්වා දෙන්න යන්නේ විශේෂ වැඩසටහනක් ජ්‍යාමිතිය. අපි ඇත්තටම ජ්‍යාමිතිය ගැන මොන විදිහටද බලන්නේ? සමහර කෙනෙක් හිතන්නේ ජ්‍යාමිතිය කියන්නේ හරියට අඳුරේ ඉන්න යකෙක් වගේ කියලා. ගිනි කුරක් පත්තු කළාට ඒ යකාට තියෙන බය නැති වෙන්නේ නැහැ. ඉටිපන්දමක් පත්තු කළොත් සමහර විට කිසියම් දුරකට බිය නැති වෙන්න පුළුවන්. හැබැයි බල්බ් එකක් පත්තු කරොත් හොඳ ආලෝකයක් ඇති කළොත් ඔබට පේනවා මෙතන කිසිම බය වෙන්න හේතුවක් නැහැ. අඳුර පළවා හැරපුවාම ආලෝකය තුල තියෙන්නේ නිදහස් පරිසරයක්. අන්න ඒ වගේ තමයි මේ ජ්‍යාමිතිය. ජ්‍යාමිතියේ තියෙන මූලික දේවල්. ඒ ජ්‍යාමිතියේ තියෙන સિદ્ધාන්ත තර්කානුකූලව වටහා ගත්තා නම් ඔබට ජ්‍යාමිතිය ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔබ ඊට නිවැරදිව මේ ජ්‍යාමිතිය સિદ્ધාන්ත තේරුම් ගත්තා නම් සරලව මේ ගැටලු විසඳුවා නම් ඔබට ජ්‍යාමිතිය කියන කොටස විෂය කොටස ඊටාම ප්‍රියජනක ඔබේ ජනප්‍රියම විෂය කොටස වෙනවාට කිසිම සැකයක් නැහැ. ඔබ මූලිකව සාමාන්‍ය පෙළ පන්තියේ ජ්‍යාමිතිය මූලික කොටස් ඉගෙන ගන්නවා. තවත් ඉදිරියේදී උසස් පෙළ හදාරනකොට ඛණ්ඩාංග ජ්‍යාමිතිය වගේ වඩා ඉදිරියට වඩා ගැඹුරින් මේ විෂය කොටස් හදාරන්න පුළුවන්. ඒතර මේ වගේ බොහොම සරල, බොහොම තර්කානුකූල, බොහොම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ප්‍රියජනක විෂය කොටසක් තමයි මේ ජ්‍යාමිතිය කියන්නේ. අපි අත්‍තර මේ කියන දේ සත්‍යද කොච්චර දුරට සත්‍යද කොච්චර දුරට නිවැරදිද කියන එක ගැටලු කිහිපයක් විසඳලා බලමු. දැන් අපි බැලුවොත් එහෙනම් පරණ විභාග ප්‍රශ්න පත්‍ර අපි මුලින්ම යමු වෙනවා 2011 අවුරුද්දේ විභාගයෙන් ලැබුණු ප්‍රශ්නයක් සම්බන්ධව. පළවෙනි ප්‍රශ්නේ රූපේ ඒහි අගේ සොයන් 2011 අවුරුද්දේ රූපයක් දීලා තිනවා. මේක මම කැමති අතර මේ විෂය කොටස් ටික සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මීට අදාළ මූලධර්ම කීපයක් ගැන පොඩි අදහසක් ප්‍රකාශ කරන්න. මේක එච්චර ලොකු මූලධර්ම ටිකක් දැනගන්න කාරණා කීපයක් නැහැ. උදාහරණ වශයෙන් බලන්න අපි ගත්තොත් සරල රේඛාවක් ගත්තොත් සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පතිත වුණොත් එහෙම මෙන්න මේ හැදෙන කෝණවල එකතුව වෙන්නේ අංශක 180යි. මේ වගේ සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පතිත වීමෙන් සෑදෙන අපි කියනවා මේවා බද්ධ කෝණ කියලා. මේ බද්ධ කෝණ අපි කියනවා පරිපූර්ණකයි කියලා. ඒ කියන්නේ එකතු අංශක 180ක් කියලා කියනවා. එතකොට අපි මොනවා හරි සරල රේඛා දෙකක් මෙහෙම ගත්තොත් සරල රේඛා දෙකක් ඡේදනය වුණාම මෙන්න මේ ලැබෙන කෝණ වලට අපි කියනවා මේ ඉස්සරහට මූණට මූණ දීලා තියෙන කෝණ වලට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. මේ ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා අපි කියනවා. එතකොට සරල රේඛාවක එක පැත්තේ පිහිටි කෝණ කියන අංශක 180යි. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. ඊට අමතරව අපි ලක්ෂයක් ගත්තොත් ලක්ෂයක් වටා කෝණ ගත්තොත් මේ ලක්ෂයක් වටා කෝණ අපි ගත්තොත් මේ සම්පූර්ණ මේ ලක්ෂ්‍ය වටා කෝණ වල එකතුව අපි කියනවා අංශක 360යි කියලා. ඒතකොට මෙන්න මේ වගේ ඊටාම සරල સિદ્ધාන්ත කීපයක් තමයි දැනගන්න තියෙන්නේ. ඊට අමතරව සුවිශේෂීව දැනගත යුතු කාරණයක් තියෙනවා සමාන්තර රේඛා. මොනවද මේ සමාන්තර රේඛා කියලා කියන්නේ? සමාන්තර රේඛා. අර එක ගඟක යුරු දෙක වාගේ කියලා ගීතයක් එහෙමත් තියෙනවා. ඒ කියන්නේ සමාන්තර රේඛා කියන්නේ රේඛා දෙකක් සමාන්තර නම් කවදාවත් ඒ රේඛා දෙක හම්බෙන්නේ නැහැ. දැන් උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම අපි හිතමු මෙන්න මේ රේඛා දෙකක් තියෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි. මේ රේඛා දෙක සමාන්තර නම් හැම වෙලාවෙම මේ රේඛා දෙක අතර පරතරය සමානයි. ඒක නොවෙනස් යන්නේ. හරියට රේල් පීලි දෙකක් වගේ. අපි දැක්කොත් එහෙම ස්ටේෂන් එකකට ගියොත් එහෙම පේනවා රේල් පීලි දෙක එකිනෙකට සමාන්තරව ගමන් කරනවා. අන්න ඒ වගේ මේ රේඛා වලට අපි කියනවා සමාන්තර රේඛා කියලා. ඒතකොට මෙන්න මේ සමාන්තර රේඛා මෙහෙම රේඛාවකින් කැපුණොත් අපි මේ කැපෙන රේඛාවට කියනවා තීර්යක රේඛාව කියලා. මේ වගේ රේඛා දෙකක් සමාන්තර නම් අපි ඒක ලකුණු කරනවා මේ වගේ තනි ඊතලයකින් නැත්නම් ඊතල දෙකකින් අපි සඳහන් කරනවා. ඒක හරස් රේඛාවකින් කැපුණාම අපි කියනවා තීර්යක රේඛාවකින් කැපෙනවා කියලා. මෙන්න මේ සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපුණාම අපි දැනගත යුතු විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මෙහෙම කැපිච්චාම හැදෙන කෝණ කීපයක් තියෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය. මේක හරියට බලපුවහම නිකන් මේ ඉසෙඩ් අකුර වගේ. මෙන්න මෙහෙම හැදෙන කෝණ එහෙම නැත්නම් අනිත් පැත්ත ගත්තොත් ඉසෙඩ් අකුර අනිත් පැත්තට ගත්තා වගේ. මේ කෝණය සහ මේ කෝණය. එතකොට මෙන්න මේ කෝණ දෙක එහෙම නැත්නම් මේ කෝණ දෙක මේවට අපි කියනවා සුවිශේෂී නම. මොකක්ද ඒ කෝණ? අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර
කෝණ. සාමාන්‍ය කෝණ කියන එක හඳුන්වන්න අපි මෙන්න මේ සංකේතය භාවිතා කරනවා. එතකොට මෙන්න මේ කෝණ දෙක ඒකාන්තර කෝණ දෙකක්. අනිත් පැත්තේ තියෙන මේ කෝණ දෙකත් ඒකාන්තර කෝණ දෙකක්. එහෙමනම් සමාන්තර රේඛා පිළිබඳව දැනගත යුතු පළවෙනි විශේෂ ලක්ෂණය තමයි සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. පළවෙනි එක ඒකාන්තර කෝණ සමානයි. ඊළඟට දෙවෙනි එක අපි කතා කරනවා අනුරූප කෝණ ගැන. අනුරූප කෝණ මම කෙටියෙන් මෙහෙම ලියන්නේ. අනුරූප කෝණ. දැන් අනුරූප කෝණ කියලා කියන්නේ මොනවද? අනුරූප කියන්නේ එක වගේ කියන තේරුම. එහෙනම් අනුරූප කෝණ කියන්නේ එක වගේ කෝණ. එක වගේ කෝණ කියන්නේ දැන් බලන්න මෙන්න මේ කෝණය ගත්තොත් මේක. මෙන්න මේ කෝණය ගත්තොත් මේ දෙක එක වගේ කෝණ දෙකක්. ඒ නිසා අපි කියනවා මේක අනුරූපයි කියලා. දැන් අපි ගත්තොත් මෙන්න මේ කෝණය. මේ කෝණය ගත්තොත් මේ කෝණයයි මේ කෝණයයි. ඒ දෙක එක වගේ කෝණ දෙකක්. අපි ඒකට කියනවා අනුරූප කෝණ කියලා. එහෙම නැත්නම් අපි ඊළඟට ගත්තොත් තවත් මොනවද අනුරූප කෝණ තියෙන්නේ? දැන් මෙන්න මේ කෝණය ගත්තොත් මේක මෙන්න මෙහෙම මේ අතර තියෙන්නේ මෙතනලා පල්ලෙහාට මේ කෝණය ගත්තොත් මෙතනලා පල්ලෙහාට තියෙනවා. එතකොට මේ කෝණ දෙකත් අපි කියනවා අනුරූප කෝණයි කියලා. එතකොට අනිත් පැත්තෙන් මෙහෙම ගත්තත් මේ කෝණය මේ කෝණයට අනුරූපයි. එතකොට මෙන්න මේ වගේ කෝණ අපි කියනවා අනුරූප කෝණ කියලා. එතකොට සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපීමෙන් සෑදෙන අනුරූප කෝණත් සමානයි. ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි. දැන් මම හිතන්නේ ඔබට ඊටාම පැහැදිලි. මම කෙටියෙන් නැවත සාරාංශයක් විදිහට කියන්නම්. සරල රේඛා දෙකක් තීර්යක රේඛාවෙන් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ කියන්නේ මෙන්න මේ ඉසෙඩ් අකුර වාගේ තියෙන එක. මේ කෝණ දෙක ඒකාන්තර කෝණ. ඒ වගේම මේ කෝණ දෙක ඒකාන්තර කෝණ. ඒතකොට මේ ඒකාන්තර කෝණ සමානයි. ඊළඟට අපි කිව්වා සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපීමෙන් සෑදෙන අනුරූප කෝණ සමානයි කියලා. අනුරූප කෝණ සමානයි කියන්නේ මෙන්න මේක වගේ කෝණයක් මෙන්න මේ කෝණය. එහෙනම් මෙන්න මේක අනුරූප කෝණය. මෙන්න මේ කෝණය වගේ කෝණයක් මෙන්න මේ කෝණය වගේ කෝණයක් මේ කෝණය. එහෙනම් මේක අනුරූප කෝණය. තවත් මොනවද තියෙන්නේ? අපි ගත්තොත් මෙන්න මේ කෝණය වගේ මේක A කියලා ගමු. මෙන්න මේ කෝණය වගේ කෝණයක් මෙතනක් තියෙන්නේ. එහෙනම් මේ කෝණ දෙක සමානයි. මෙන්න මේ කෝණය වගේ කෝණයක් තමයි මෙතනක් තියෙන්නේ. එතකොට මේකත් සමානයි. එහෙමනම් මේ කියන්නේ අපි x සහ x කියලා ගත්තේ අනුරූප කෝණ දෙකක්. a සහ a කියලා ගත්තේ අනුරූප කෝණ දෙකක්. y සහ y කියලා ගත්තේ අනුරූප කෝණ දෙකක්. b සහ b කියලා ගත්තේ අනුරූප කෝණ දෙකක්. එහෙනම් සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපීමෙන් සෑදෙන අනුරූප කෝණ සමානයි. ඊළඟ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මිත්‍ර කෝණ. මොනවද මේ මිත්‍ර කෝණ කියලා කියන්නේ? මිත්‍ර කෝණ කියලා කියන්නේ එක ළඟින් තියෙන මිත්‍රයෝ කියන්නේ හිතවන්තයෝනේ. එහෙනම් මිත්‍රයෝ කියන්නේ මිත්‍ර කෝණ කියන්නේ එක ළඟ තියෙන කෝණ. දැන් අපි ගත්තොත් සමාන්තර රේඛා දෙකක් මේ වගේ තීර්යක රේඛාවකින් කැපිච්චාම එකම පැත්තේ තියෙන කෝණ මෙන්න මේ කෝණ වලට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. එතකොට මිත්‍ර කෝණ තියෙන සම්බන්ධය තමයි ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි. හැබැයි මිත්‍ර කෝණ සමාන නැහැ. මිත්‍ර කෝණ ගැන මොකක්ද කියන්න පුළුවන්? මේ මිත්‍ර කෝණ දෙක එකිනෙකට පරිපූරකයි. පරිපූරකයි කියන්නේ අංශක 180යි. පරිපූරක මේ වචන ඔයගොල්ලෝ දැනගන්න ඕන. පරිපූරක කියන්නේ එකතුව අංශක 180යි. ඊළඟ තව වචනයක් කියනවා අනුපූරක කියලා. අනුපූරක කියලා හිතන්න. අනුපූරක කියන්නේ එකතුව අංශක 90යි. එහෙනම් මිත්‍ර කෝණ යුගලයක එකතුව අංශක 180යි. ඒ කියන්නේ මිත්‍ර කෝණ පරිපූරකයි. එහෙනම් ඇත්තටම අපිට මේ මූලික කොටසේදී මේ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන මූලික කොටසේදී අපිට දැනගත යුතු මූලික කාරණා වෙන්නේ මෙන්න මේ කාරණා ටික තමයි සමාන්තර රේඛා ආශ්‍රිතව ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි සහ මිත්‍ර කෝණ වල එකතුව අංශක 180යි. ඊළඟට ලක්ෂයක් වටා කෝණ අංශක 360යි. ඒ වගේම රේඛා දෙකක් ඡේදනය වුණාම හැදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. මෙන්න මේ වගේ මූලික සරල સિદ્ધාන්ත දෙක තුනක් දන්නවනම් පරණ විභාග ප්‍රශ්න රාශියකට ඔබට ඉතාම නිවැරදිව පිළිතුරු ලකුණු කරන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපි උත්සාහ කළ බලමු මේ ඔබේ දැනුමත් එක්ක. ඒ කියන්නේ ඔබ ඇත්තටම මීට ඉස්සලා ජ්‍යාමිතිය ගැන කිසිම දෙයක් නොදැන හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔබට ශ්‍රේඛාවක් ඇඳ ගන්න පුළුවන් නම් ඉංග්‍රීසියෙන් අකුරක් ලියා ගන්න පුළුවන් නම් මේ ලියන දෙයක් නිකන් පැහැදිලිව පේනවා නම් තේරෙනවා නම් ඒ හොඳටම ඇති. ජ්‍යාමිතිය කියන්නේ ඊටාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් සරල තර්කානුකූල විෂයක්. මෙතන සිට සරලව ඉගෙන ගන්න ඔබට අනිවාර්යයෙන්ම විභාග මට්ටමේ ප්‍රශ්න කිසිම බයක් නැතුව ඊටාම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. හොඳයි අපි බලමු.
එහෙනම් මේ දැනුමත් එක්ක අපි කොහොමද පරණ විභාග ප්‍රශ්න පත්‍ර වලට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල කෙටි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ 2011 අවුරුදු විභාගෙට දීලා තියෙන කෙටි ප්‍රශ්නයක්. අපිට දීලා තියෙනවා මෙහෙම සමාන්තර රේඛා දෙකක්. මේ ඊතලෙන් ලකුණු කරන්නේ මේ රේඛා දෙක සමාන්තරයි කියන එක. ඊට පස්සේ මේ වගේ තීර්යක රේඛාවකින් කැපිලා තියෙනවා. මේ කෝණය අංශක 50යි. ඊළඟට මෙන්න මෙතන A කෝණය කියලා කෝණයක් දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා රූපේ A හි අගය සොයන්න. දැන් මෙතන අපි දැනගත යුතු පොඩි කාරණයක් තියෙනවා. මෙතන කෝණය අපි ලකුණු කරන්න දීලා තියෙන්නේ A අංශක A කියලා. අපෙන් අහනවා A වල අගය. ඇත්තටම කියනවා නම් හරියට කිව්වොත් A කියලා අපි ඉදිරිපත් කරන්න ඕනේ සංඛ්‍යාව විතරයි. අපි බලමු මොකක්ද කියන කාරණේ කියලා. හොඳයි බලන්න. A වල වටිනාකම කුමක්ද? රූපේ A හි අගය සොයන්න. දැන් මේ A කෝණයේ අගය අපි ලබාගන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා දැනගත්තු තොරතුරු වලට අනුව සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි කිව්වා අනුරූප කෝණ සමානයි. දැන් බලන්න මේ A කෝණය කියන්නේ මෙතන තියෙන කෝණයක්. එහෙනම් මේ කෝණයට ආසන්නව මොකක් හරි අපිට A වලාගේ හොයන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් අපි දන්නවා මේක සරල රේඛාවක්. එහෙනම් සරල රේඛාවක එක පැත්තේ තියෙන කෝණ කියන්නේ අංශක 180යි. එහෙමනම් මේ මුළු එක 180 නම් මේ කෝණය දන්නවා නම් අපිට A වලාගේ හොයන්න පුළුවන්. එහෙනම් මේ කෝණය හොයාගන්න ක්‍රමයක් තියෙනවද? ඔව්. මේ රේඛා දෙක සමාන්තර නිසා මෙන්න මේ කෝණ දෙක මේ කෝණය සහ මේ කෝණය මේ සමාන්තර රේඛා දෙක මේ තීර්යක රේඛාවෙන් කැපීමෙන් සෑදෙන මෙන්න මේ කෝණ දෙක ඒකාන්තර කෝණ දෙක සමානයි. එහෙනම් මේ කෝණයත් මොකද වෙන්නේ? මේක අංශක 50 නම් මේ කෝණයත් අංශක 50යි. එතකොට මේ කෝණය අංශක 50ක් වෙනවා නම් අපි දන්නවා A ධන අංශක 50. මේක A මේක අංශක 50යි. A ධන අංශක 50 කියන්නේ අංශක 180යි. ඒ කියන්නේ සරල රේඛාවක එකම පැත්තේ පිහිටි කෝණ. අපිට ඕනනම් ලියන්න පුළුවන් සරල රේඛාවක එකම පැත්තේ පිහිටි කෝණ. එහෙනම් මේක සුළු කරොත් A වලාගේ ලබා ගන්න සමානයි අංශක 180 ඍණ අංශක 50. එහෙනම් A අංශක සමාන 180න් 50ක් 130යි. එහෙමනම් A වලාගය අංශක 130. එහෙම නැත්නම් A අපි ඉලක්කමක් විදියට කියනවා නම් A සමානයි 130. මෙන්න මේක තමයි උත්තරේ. දෙවෙනි ප්‍රශ්නේ විදිහට අපි සාකච්ඡා කරන්නේ 2010 අවුරුද්දේ විභාගෙ දීලා තියෙන කෙටි ප්‍රශ්නයක්. මේ එක එක විෂය කොටස් කැඩෙනකොට මේ සරලම කොටස් වලින් දීලා තියෙන ප්‍රශ්න තමයි අපි මේ මුලින්ම සාකච්ඡා කරන්නේ. අපිට රූපයක් දීලා තියෙනවා. මේ හැම එකකින්ම ඔබට ගත යුතු තොරතුරු තියෙනවා. සමහරවිට මේ ගොඩක් සරලයි කියලා හිතලා අත්තරින්න එපා. මේ හැම කොටසකම දැනගත යුතු කාරණා තියෙනවා. මේ ඔක්කොම එක එකතු වෙලා එනකොට ඔබට අනාගතයේදී වඩා හොඳ සංකීර්ණ ගැටලු වලට ඊටාම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඒ නිසා මේක ලොකුවට දන්නවා කියලා හිතන්නේ නැතුව ඊටාම සරලව පොයින්ට් එකෙන් පොයින්ට් එක එකින් එක මේ තොරතුරු ලබා ගන්න. දැන් අපිට රූපයක් දීලා තියෙනවා මේ විදිහට. මෙතන රේඛාවක් ගිහිල්ලා මෙතන x සහ x වලට බෙදලා තියෙනවා. දැන් බලන්න මේ රූපයේ දිහා බලපුවාම ඔබට මොකද්ද පේන කාරණා ටික. දැන් මෙතෙන්ද එක කාරණයක් තමයි මෙන්න මෙතන මේ මුලින් කොටුවක් වගේ එකක් තියෙනවා. මොකද්ද මේ කොටුවෙන් අදහස් කරන්නේ? මේකෙන් අදහස් කරන්නේ අංශක 90ක් කියලා. අපි මොනවා හරි රේඛාවක් තවත් රේඛාවකට ලම්බ වෙනවා නම් මෙතන කෝණය අංශක 90ක් නම් අපි සංකේතාත්මකව ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් මේක දැක්කම අපි දැනගන්න ඕන මේ කෝණය අංශක 90යි කියලා. හරි. එහෙනම් මේ කෝණය අංශක 90යි. ඉතිරි කෝණ දෙක සමාන කෝණ දෙකක් විදිහට දීලා තියෙනවා x සහ x කියලා. එහෙමනම් x අගය සොයන්න කියලා අපිට කියනවා. එහෙනම් අපි කොහොමද දන්නේ? මේ සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පත් වෙලා තියෙනවා. නැත්නම් සරල රේඛා දෙකක් තියෙනවා. එහෙම වුණත් සරල රේඛාවක එකම පැත්තේ පිහිට කෝණ කියන්නේ අංශක 180යි. එහෙමනම් අපි ගත්තොත් සරල රේඛාවක එකම පැත්තේ කෝණ අංශක 180යි. මොකද්ද වෙන්නේ? අංශක 90යි. මේක අංශක 90යි. මේ කෝණය x
මේ කෝණේ x. එහෙනම් මේ ඔක්කොම එකතුව කීයද? 180යි. සරල රේඛාවක එකම පැත්තේ කෝණ සරල රේඛාවක එක පැත්තේ කෝණ ගත්තොත් අංශක 180. එහෙනම් සුළු කරොත් අංශක 90 අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. x වලගේ හොයන්න ඕන. මම එක සැරේම සුළු කරන්නම්. අංශක 90 මම ඒ පැත්තට ගෙනියනවා. 180 ඍණ අංශක 90 x එකතු වුණාම 2x. එහෙමනම් x සමාන වෙන්නේ මොකක්ද? 180 න් 90ක් ගියාම 90යි. එතකොට 2x සමානයි 90යි. x වලගේ හොයන්න මොකද කරන්නේ? එක්ක දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. නැත්නම් දෙක අනිත් පැත්තට ගෙනියනවා. මේ දෙක x එක වැඩි කිරීමක් විදිහට තියෙන්නේ. අනිත් පැත්තට ගියොත් බෙදීමක් වෙනවා. අංශක 90 බෙදීම 2 x සමානයි අංශක 45යි. ඔබට මම තව පොඩි කාරණයක් කියන්න. සාමාන්‍යයෙන් මෙතන අපි මේ කෝණ ඉදිරිපත් කරන්නේ අංශක විදිහට. එතකොට අපි මේ x කියලා සංකේතයක් දීපුවාම මේක මේ අංශක ගාණක් කියන අදහසත් මෙතන තියෙනවා. එහෙමනම් හරියටම බැලුවොත් අපි x වලාගේ ඉදිරිපත් කරන්න ඕන x සමානයි අංශක 45යි කියලා. x සමානයි නිකම්ම 45 කියලා දැම්මොත් අංකයක් විදිහට හරි. නමුත් ඒක කෝණයක් විදිහට බැලුවොත් එහෙම ඊටාම නිවැරදි නැහැ. ඒ නිසා x සමානයි අංශක 45 කියලා දාන්න ඕනේ. හොඳයි බැරි වෙලාවත් මෙතන තිබුණොත් මම එක උදාහරණයක් විදිහට කියන සමහර විභාග ප්‍රශ්න වල මෙන්න මෙහෙම දෙනවා. අංශක x කියලා. එහෙමනම් ඇත්තටම මොකද්ද x වලාගේ? අපි x වලාගේ කියන්නේ 45 කියලා විතරයි. ඒක අංශක කියලා දක්වන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් මෙතන මේක x කියන කෝණය කියන්නේ මේ අංශක අගයක් කියලා කියන එකත් ඇතුළත්ව තමයි මේ x කියන අගය සංකේතාත්මකව දීලා තියෙන්නේ. කොහොම වුණත් අපිට මේක සුළු කරපුවාම ලැබෙනවා අවසාන වශයෙන් x සමානයි අංශක 45යි x කෝණේ වටිනාකම අංශක 45යි. මේක ඊටාම සාවධානව හරියට තේරුම් ගන්න නැවත කරන්න. එතකොට ඔබට මීට වඩා ගැටලු සහගත සංකීර්ණ ප්‍රශ්න වලට ඊටාම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් වෙයි. හොඳයි ඊළඟ ප්‍රශ්නය අපි රූප සනහනක් දීලා තිනවා 2009 අවුරුද්ද දීලා තියෙන්නේ රූපේ දැක්වෙන CBD කෝණයේ විශාලත්වය කොපමණද? අපිට රූපයක් දීලා තියෙනවා ඉස්සල වගේමයි සරල රේඛාවක් තියෙනවා. ඒක මත තවත් සරල රේඛාවක් පතිත වෙලා තියෙනවා. එතකොට මේ කෝණය අංශක 115ක් කියලා සඳහන් වෙලා තියෙනවා. ABC මේක අංකණය කරලා තියෙනවා. ඉස්සෙල්ලා අංකණය කරලා තිබුණේ නැහැ. ABC මේක D කියලා නම් කරලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා CBD කෝණයේ විශාලත්වය. CBD කෝණයේ විශාලත්වය. එහෙනම් අපි දන්නවා මේ CBD කෝණයේ විශාලත්වය අපෙන් අහන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය අපෙන් අහන්නේ. අපි දන්නවා මේ ABD කියන්නේ සරල රේඛාවක්. එතකොට සරල රේඛාවක් මත තවත් සරල රේඛාවක් පතිත වීමෙන් සෑදෙන කෝණ දෙක පරිපූරකයි. ඒ කියන්නේ කෝණ දෙක එකතුව අංශක 180යි. එහෙනම් මේ කෝණ දෙක එකතු කරොත් 180යි. දැන් අපෙන් අහන්නේ CBD කෝණය. CBD කෝණය. එහෙනම් CBD කෝණය මෙන්න මේ කෝණය ධන ABC කෝණය. C කෝණය සමානයි අංශක 180යි. එහෙනම් CBD කෝණය එක අපෙන් අහනවා. CBD කෝණය අපි ඒක දන්නේ නැහැ වටිනාකම. ධන ABC කෝණය. ABC කෝණය අංශක 115යි. සමානයි අංශක 180යි. එහෙනම් CBD කෝණය මේකෙන් අදහස් කරන්නේ කෝණය කියන එක. CBD කෝණය මේ CBD වල අගය ලබා ගන්න අංශක 115 අපි අනිත් පැත්තට ගෙනියනවා. එතකොට 180 ඍණ 115. එහෙනම් CBD කෝණය සමානයි 10න් 5ක් 5යි. මෙතන ඉතුරුනේ 7යි. 7න් එකක් 6යි. එකෙන් එකක් බිඳුවයි. එහෙනම් CBD කෝණය අංශක 65යි. අපි දැන් තවත් විභාග ප්‍රශ්නයකට යමු වෙනවා. 2006 අවුරුද්දේ දීලා තියෙන විභාග ප්‍රශ්නය රූපයේ දී තොරතුරු අනුව XC අගය සොයන්න. අපිට රූපයක් දීලා තියෙනවා සමාන්තර රේඛා දෙකක්. එන්න සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපෙනවා. මේ කෝණයේ අංශක අපිට 70ක් කියලා දීලා තියෙනවා. ඒක 70යි. ඊට පස්සේ මෙතන කෝණේ x කියලා දීලා තියෙනවා. හරි. මේ රේඛා දෙක සමාන්තරයි කියලා දක්වලා තියෙනවා. මේ ඉතලින් දැක්වෙන්නේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා. එහෙමනම් අපෙන් අහනවා x වල අගය සොයන්න. දැන් බලන්න x කියන්නේ මොන වගේ එකක්ද? සමාන්තර රේඛා දෙකක් තීර්යක රේඛාවකින් කැපීමෙන් සෑදෙන
මේ 70 සහ x අතර සම්බන්ධය මොකද්ද? කෙලින්ම සම්බන්ධයක් තියෙනවා අපිට ලේසි. බලන්න මේක මෙහෙම ඇවිල්ලා මේ පැත්තට ගිහලා තියෙනවා. මේ කෝණයත් මේ විදිහට ඇවිල්ලා මේ පැත්තට ගිහලා තියෙනවා. එකම විදිහේ එකම හැඩේ එකම ස්වරූපේ කෝණ දෙකක්. හරියට නියුන් සහෝදරයෝ වගේ. එහෙමනම් මේ කෝණයයි සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපීමෙන් සෑදෙන සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපීමෙන් සෑදෙන මම උන ලියන්නම් තීර්යක් රේඛාවකින් කැපීමෙන් සෑදෙන අනුරූප කෝණ සමාන නිසා අනුරූප මම කෙටියට මෙහෙම කෝණ කියලා ලියන්නම් කෝණ කියලා ලියන්න පුළුවන් ඔබට අනුරූප කෝණ සමාන නිසා එහෙනම් මේ කෝණේ සමානයි අපිට කෙලින්ම කියන්න පුළුවන් එහෙනම් x සමානයි අංශක 70යි අතර මෙතෙන් මේ x කියලා කෝණය අපිට අංශකයක් විදිහට නෙමෙයි දීලා තියෙන්නේ. ඒ නිසා x කියන එක මේ අංශක වලින් ඉදිරිපත් කරනවා නම් ඒක වඩා හොඳයි අංශක 70ක් විදිහට. එහෙමනම් මේ x වල උත්තරේ වෙන්නේ අංශක 70යි. ඊළඟට ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයකට යමු වෙනවා. ප්‍රතිමුඛ කෝණ සම්බන්ධයෙන් අහලා තියෙන්නේ. මේ ඉතින් අපි එහෙම ප්‍රශ්නයක් අහලා තිබුණ නැහැ මම හිතන්නේ. රූපයේ දී තොරතුරු ඇසුරෙන් b හි අගය සොයන්න 2005 අවුරුද්දේ. අපිට මෙහෙම සරල රේඛා දෙකක් දීලා තියෙනවා මෙහෙම කැපෙන්න b ධන අංශක 20 b ධන අංශක 20 කියලා මේ කෝණය දීලා තියෙනවා ඊට පස්සේ 2b කියලා මේ කෝණය දීලා තියෙනවා දැන් අපෙන් අහනවා b වලගේ සොයන්න මොකක්ද තියෙන සම්බන්ධය සරල රේඛා දෙකක් ඡේදනය වෙලා තියෙනවා ප්‍රතිමුඛ කෝණ හැදිලා තියෙනවා එහෙනම් අපි දන්නවා සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා එහෙනම් ප්‍රතිමුඛ කෝණ සමාන නිසා ඔයගලන්ට උන්න ලියන්න පුළුවන් මේ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන නිසා කියලා. එහෙම අත්‍යවශ්‍යත් නැහැ මේවා කෙටි ප්‍රශ්න ඇත්තරම. b ධන 20 මේ කෝණයට සමානයි. එහෙනම් b ධන 20 සමානයි 2b. දැන් b වලගේ හොයන්න තියෙන්නේ b ධන 20 සමානයි 2යි. එහෙනම් b වලගේ හොයන්න තියෙන්නේ මෙතන 2b තියෙන නිසා මම අනිත් පැත්තට ගන්නම් 20 සමානයි 2b ධන b අනිත් පැත්තට ගියාම ඍණ b වෙනවා. එහෙනම් අංශක 20 සමානයි 2b වලින් b අඩු වෙච්චාම b 20 සමානයි b කිව්වත් b සමානයි 20යි කිව්වත් දෙකම එකයි. b සමානයි 20. එහෙමනම් b වලගේ වෙන්නේ අංශක 20යි. ඊළඟ ප්‍රශ්නේ අවුරුදු දෙකක්ම එකම විදිහට දීලා තියෙනවා. මේ අංක වෙනස් කරන්නේ නැතුව. රූපයක් දීලා අපිට කියනවා දී ඇති රූප සටහනේ x වල අගය සොයන්න කියලා 2004 සහ 2002 කියන අවුරුදු දෙකේම මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. එහෙමනම් අපිට මෙන්න මේ වගේ රේඛාවක් දීලා තියෙනවා. ඒක මතර තවත් සරල රේඛාවක් වැටලා තියෙනවා. මේ කෝණය x කියලා ලකුණු කරලා තියෙනවා. මේ කෝණය අංශක 40යි. මේවා සරලව මාත් එක්කම කරන්න. ඊට පස්සේ ඔබට වඩා සංකීර්ණ ප්‍රශ්න ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් වෙයි. මේකේ මොකද්ද ගන්න සම්බන්ධය x වල අගය ලබා ගන්න. මෙන්න මේක සරල රේඛාවක්. එහෙනම් සරල රේඛාවක එකම පැත්තේ පිහිටි කෝණ පරිපූර්ණකයි. නැත්නම් සරල රේඛාවක එකම පැත්තේ පිහිටි කෝණ වල එකතුව අංශක 180යි. සරල අපි කියමු සරල රේඛාවක කෝණ කියලා මම කෙටියෙන් ලියන්න. හරි? සරල රේඛාවක කෝණ අංශක 180යි. එහෙනම් x ධන 40 සමානයි 180යි. මෙන්න මේ කාරණේ ඔබ දැනගත යුතුයි. සරල රේඛාවක කෝණ එක පැත්තේ කෝණ අංශක 180යි කියන එක ඔබ දැනගන්න ඕන. ඊට පස්සේ ආදේශිකරණය විතරයි තියෙන්නේ. එහෙනම් x සමානයි 180යි ධන 40 අනිත් පැත්තට යනවා ඍණ 40යි. එහෙනම් x සමානයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් 4ක් 4යි 1යි. එහෙනම් x වලගේ වෙන්නේ අංශක 140යි.
2002 අවුරුද්දේ දීලා තිනවා තවත් ප්‍රශ්නයක්. ඒක දීලා තියෙන්නේ අතන මේ සමාන්තර රේඛාවල ලක්ෂණ පසුබිම් කරගෙන සමාන්තර රේඛා දෙකක් දීලා තියෙනවා මේ විදිහට. දීලා මේක තීරයක් රේඛාවකින් කැපිලා තියෙනවා. ඊට පස්සේ මේක කෝණ අපි ලකුණු කරලා තියෙනවා A B C D E F G H. මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා D කෝණයට සමාන කෝණ දෙකක් ලියන්න. D කෝණයට. මෙන්න මේ කෝණයට සමාන කෝණ දෙකක්. අපි කොහොමද ලියන්නේ? සමාන්තර රේඛා දෙකක් නම් තීර්යක් රේඛාවකින් කැපුණාම ඒකාන්තර කෝණ සමානයි. අපි ඒක දන්නවා. එහෙනම් මේ D කෝණය සහ F කෝණය සමානයි. ඒකාන්තර කෝණ. හරි. වෙනත් D කෝණයට සමාන කෝණ තියෙනවද? D කෝණය සහ F කෝණය ඒකාන්තර කෝණ. ඊට අමතරව D කෝණයට සමාන කෝණ තියෙනවද? සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපුණාම අනුරූප කෝණ සමානයි. එහෙනම් මේ D කෝණය මෙන්න මේ කෝණයට අනුරූප වෙනවා මෙන්න මේ කෝණය. එහෙනම් D කෝණයයි මේ D කෝණයයි මේ H කෝණයයි අනුරූප කෝණ. රචනා ප්‍රශ්නයක එහෙමනම් අපි සමාන්තර රේඛා දෙක මොකක්ද කියන එකත් අපි ලකුණු කරනවා. හරි. එතකොට මේ D කෝණයට සමාන වෙන්නේ F කෝණය, D කෝණයට සමාන වෙන්නේ H කෝණය එච්චරද? දැන් අපි කිව්වා මේ D කෝණය F කෝණයට සමානයි කියලා. එහෙනම් F කෝණයට සමාන කෝණයක් තියෙනවා නම් ඒකත් මේ D කෝණයට සමානයි. F කෝණයට සමාන කෝණයක් තියෙනවද? F කියන්නේ මෙන්න මේ කෝණය. හැබැයි මේ කෝණයටම අනුරූපයි මෙන්න මේ කෝණය. එහෙනම් මේ කෝණය B, මේ කෝණය F මේ දෙක සමානයි. එහෙනම් B සමානයි F. එතකොට B සමානයි F, F කියන එක D ට සමානයි. එහෙනම් මේ B කියන එකත් D ට සමානයි. එහෙනම් D කියන එක B ට සමානයි කියලා කියන්නත් පුළුවන්. එහෙමනම් අපිට කියන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා. D සමාන F කියලා ගන්නත් පුළුවන්, D සමාන H කියලා ගන්නත් පුළුවන්, D සමානයි B කියලා ගන්නත් පුළුවන්. එහෙනම් අපෙන් අහන්නේ D කෝණයට සමාන කෝණ දෙකක් ලියන්න කියලා. ඔබට කැමති දෙකක් ලියන්න පුළුවන්. D සමාන F කියලා ලියන්නත් පුළුවන්. D සමාන H කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් D සමානයි B කියලා ලියන්නත් පුළුවන්. Learn from expert.